ප්‍රශ්නාංක 3 240ක් දුරක සිට කන්දක් දෙසට පදවන බෝට්ටුවක සිටින මිනිසෙකු කන්ද මුදුනේ ආරෝහණ කෝණය අංශක 27ක් ලෙස දකි. එතකොට මීටර 240ක් දුර කන්දක සිට දුර මීටර 240යි. පදවන බෝට්ටුවක සිටින මිනිසෙකු කන්දක් මුදුනේ ආරෝහණ කෝණය අංශක 27යි. ඔහු තවත් මීටර් 60ක් කන්ද දෙසට මීටර් 60ක් එනවා. මේ ඔක්කොම 240යි මෙතන ඉඳන් මෙතෙන්ට කන්ද දෙසට මීටර් 60ක්. ලං වූ විට කන්ද මුදුනේ දකින්නේ කවර ආරෝහණ කෝණයකින්ද? මේ කන්ද මුදුන දකින්නේ කවර ආරෝහණ කෝණයකින්ද කියලා අහනවා. මෙන්න මේ කෝණය. හරි. ඊළඟට කඳු මුදුන මුහුදු මට්ටමෙන් කොපමණ උසකින් වේද? මේ උසත් අහනවා. ඔන්න රූප සටහන මුලින්ම මේ රූප සටහන අඳින්න. ඇඳලා දරුවෝ මේ උස හොයන්න ඕනි, මේ කෝණය හොයන්නත් ඕන. හරිද? මේකට අක්ෂර දාගත්තට කමක් නැහැ. මෙහෙම අක්ෂර දාගන්න A B C D. මෙයා හොයන්න ඕනි කෝණය. අපිට ලේසියෙන්ම H එක හොයා ගන්න පුළුවන්. 27 මේ කෝණය 27යිනේ. මෙයාගේ සම්මුඛ පාදේ තමයි H. බද්ධ පාදේ තමයි 240. එහෙනම් ABD ත්‍රිකෝණයට ABD ත්‍රිකෝණමිතික අනුපාතයක් දාලා H එක හොයා ගන්න පුළුවන් මේ උස. ABD ත්‍රිකෝණේ මෙයා සම්මුඛ පාදේ, මෙයා බද්ධ පාදේ. ඒතර සම්මුඛ පාදයයි බද්ධ පාදයයි සම්බන්ධ කරන්නේ tan වලින්. tan 27 සමානයි සම්මුඛ පාදය AD බද්ධ පාදය BD. tan 27ට ටක් ගාලා ආපු වගේ මට කියන්න. සම්මුඛ හොය ඉන්න වෙනවා, වෙලා යනවා. tan 27 ටක් ගාලා කියන්න දරුවෝ. මේ කතා කරන ළමයි 0.50 50.95 හරි. AD BD 240යි. මෙයා ගුණ කරන්න. එතකොට AD ට ඒ උත්තරයක් 0.5.9.5 240න් ගුණ වුණාම ඒ උත්තරයක්. ඒක තමයි AD. ඒ කියන්නේ කන්දේ උස. මේක H කියලා දාන්නම ඕනේ නැහැ. ඒ නිසා කන්දේ උස කියලා ලිව්වම හරි. මේ ඉක්මනට ගුණ කරලා ගන්න. මම ගුණ කර ඉන්න වෙලාව ගන්නෙ නැහැ. ගන්න ගුණ කරනවා. 0.5 0.9.5 240න් ගුණ කරාම එයි 122.28ක්. 122.28යි මීටර්. ඔන්න එම නිසා කන්දේ උස. 122.28යි මීටර. මෙන්න මේ වාක්‍යයක් ලියන්න දරුවෝ. මොකද මේ අපෙන් AD නෙමෙයි අහන්නේ. AD කියන්නේ අපි ඇඳගත්තු රූපේනේ. අපි දාගත්තු සංකේතය තමයි ඔය AD කියන්නේ. අපෙන් අහන්නේ කන්දේ උස. ඒ නිසා කන්දේ උස කියලා ඔහොම ලියන්න. අවසානට හරි කමන්නේ, අන්තිමට හරි කමන්නේ. ඊළඟට මේ කෝණය අහනවා. මේ කෝණය හොයා ගන්න පුළුවන්. මෙයා සම්මුඛ පාදේ, මේ බද්ධ පාදේනේ. මේ ත්‍රිකෝණේ. ඒතර මෙන්න මේ CD ටික හොයා ගන්න. ACD ත්‍රිකෝණයේ CD ගන්න පුළුවන් BD ගෙන් BC ව අඩු කරලා. CD ගන්න පුළුවන් BD ගෙන් BC ව අඩු කරලා. 240න් අඩු වෙනවා 60ක්. ඒතර 180යි මීටර. ඔන්න CD. දාගත්තට කමන්නේ රූපෙට. මෙයා 180යි. මේ ටික හොයාගත්තා 122.28යි. හරි. දැන් සම්මුඛ පාදය බද්ධ පාදය tan දාන තියෙනවා.
tan θ සමානයි සම්මුඛ පාදය. ඔන්නම් ලියන්න AD එහෙම ලියලා ඉන්න ඕනෙත් නැහැ. එක සැරේ ගත්තත් කමක් නැහැ. 102.28 බෙදීම 180. හරි. දැන් මේක sin θ බෙදන්නම සිද්ධ වෙනවා. මොකද θ නේ හොයන්න ඕනේ. 122.28 180 න් බෙදන්නම වෙනවා. මෙයා මේ ලඝු වගුවේ 10 පාදේ අරගෙන සුළු කරලා බෙදලා ගන්න දරුවෝ මම ටක් ගාලා මේකට ආපු උත්තරේ දාන්න. හරිනම් මේක ඔයගොල්ලෝ 10 පාදෙන් අරගෙන බෙදන්න ඕනේ. මෙයාගේ ලඝු හොයලා මෙයාගේත් ලඝු හොයලා අඩු කරලා මේ විදිහට ගන්න. නැත්තම් මට ටක් ගාලා උත්තර කියනවනම් ඒත් කමන්නේ. දරුවෝ මේකට කීයද 1යි 2ක් වෙන්නමනේ. මේක 2ක් වයින්නවා 2.4 0.874 0.874 4 4. හරි මේකත් කියන්නේ මේක 1යි 2යි මේකෙත් 2ක් වයින්නවා 2.5 2යි 5යි 2යි 5යි 5යි 3 5යි 3. ඔන්න මේ දෙන්නගේ ලඝු හොයුවම ඊට පස්සේ මෙයාගෙන් මෙයාව අඩු කරලා ඒ 10 මම මෙහෙම ලියන්නම්. එතන 1යි 1යි 2යි 3යි එහා පැත්තෙන් එකක් ගන්න වෙනවා 8යි. ඊට පස්සේ මෙතන එකෙන් අඩු වෙනවා දෙකක් කියද්දි වියුති 1යි. එකෙන් අඩු වෙන්නේ දෙකක්. ඒතර 1 ඍණ 2 ඍණ 1යි ඍණ 1යි කියන්නේ වියුති 1යි. 83යි 21 තියෙන තැන හොයලා කියන්න ටක් ගන්න. 0.799යි 3යි ආයි කියන්නේ 0.799යි 3යි ගුණ කිරීම 10 ඍණ 1යි වියුති එකක් තියෙනවනේ. 10 ඍණ එකක් කියන්නේ 10න් බෙදෙනවා කියන බෙදෙනවා නම් වමතයි. නම් මේ පැත්තට එකක් ගන්නවා. 0.6යි 7යි 9යි 3. ඔන්න tan θ වල අගේ. දැන් θ හොයන්න tan වගුවේ මෙයාව තියෙන තැන. tan වගුවේ මෙන්න මේ 0.6 7යි 9යි 3 තියෙන තැන. කොතනද තියෙන tan වගුවේ? 67යි 93 ඉක්මනින් කියන්න. tan වගුවේ 67යි 93 තියෙන තැන මේ හොයාගෙන තියෙන tan θ නේ. θ ඕනයි. කොදරු ඉක්මන් කරන්න. හෙවි නැද්ද? දැන් මට හොයන්න වෙයිද? දැන් මේක හදලා මට උත්තර එව්වනේ ළමයි. 34යි කලා 11යි. මොකද මේ කියන්නේ නැත්තේ දරුවෝ කතා කරලා කියන්න ළමයි කී දෙනා දෙන්නේ පන්තියේ? 34යි කලා 11යි. හරිද? මේ කොබල් මේ උත්තරේ ගත්ත ළමයි 34යි කලා 11 ඊටට. එතකොට 3 දෙනයිද ගාන හැදුවේ? 3 දෙනයිද ගණන් හදන්නේ මං අහන්නේ. දැන් ගණන් බරු ලොට් එකක් දාලා තියෙනවා ටියුට් එක. හරිද? දරුවෝ ගණන් හැදුවොත් තමයි මේක පුළුවන්. දැන් මේකයි ඉතින්. ඇත්තටම ඔය ටියුට් එකේ තියෙන ගණන් 100ම හදාගෙන යන්න පුළුවන් ඕගොල්ලෝ. හරිද? මේ වෙලාවක් අරගෙන උදේ වරුවක් අරගෙන හදන්න. දැන් එදා මම පේපර් ක්ලාස් එක කරෙත් නෑනේ. එදා ඒ වරුව ඉඳ තියෙන්නේ. හරි ඔන්න 3 වෙනි ගාන ඉවරයි. ඊළඟට 4 වෙනි ගාන මේකට මම මේ හද ඉන්න වෙලාව දෙන්නේ නැහැ. මොකද මම මේ දීපු ගණන්නේ. මං කිව්වා එදා මේවා ලියා ගන්න ටයිම් දෙන්න විදියක් නේ. ඉක්මනින් සාකච්ඡා කරගෙන යන්නයි තියෙන්නේ. හරි ප්‍රශ්න අංක 4. අතන දරුවෝ මේ තීට හෙව්වනේ අන්න ඒක මට කියන්නම තුණා. තීට හොයලා ඉවර වෙලා වාක්‍යකින් ලියන්න ඕනේ. ආන්න වාක්‍ය මොකද්ද වාක්‍ය? ළමයි ලියලා තිබුණේ නැහැ. ඔය වාක්‍ය දෙකම ලියලා තිබුණේ නැහැ. එම නිසා කන්ද මුදුන දකින ආරෝහණ කෝණය සමානයි. එම නිසා කන්ද මුදුන දකින ආරෝහණ කෝණය සමානයි කියලා අංශක 34යි කලා 11යි කියලා ලියන්න ඕනේ. පැහැදිලිනේ? එහෙම අනිවාර්යෙන් ලියන්න ඕන හොඳේ. ප්‍රශ්නයක් මොකද මේ වගේ ප්‍රශ්නයක් විභාගෙට එන්නේ. විභාගෙට එන්නේ මෙහෙම රචනා ප්‍රශ්නයක්.
හරිද? එතකොට මේ ප්‍රශ්නේ කියවලා තේරුම් අරන් රූප ඇඳලා අපිට අවශ්‍ය කරන සංකේත ඕන එකක් දාගන්න පුළුවන්. කැපිටල් අක්ෂරද, සිම්පල් අක්ෂරද, ටීටද, ඇල්ෆද ඕන එකක් දාගන්න. ඕන එකක් දාගෙන ගාන හදන්න. හදලා ඉවර වෙලා අහන ප්‍රශ්නය වචනෙන් අනිවාර්යෙන් ලියන්න. මෙන්න මේක තමයි අහලා තියෙන්නේ. මේකට උත්තරේ මේක. නැතුව අර ටීට මෙච්චරයි කියලා මොකද ටීට කියන්නේ අපි අතින් දාගත්ත. හරිද? ඒ නිසා මේකෙන් ටීටකින් කියවෙන්නේ මෙන්න මේ කෝණය කියලා අවසානයේදී ලියන්න. හරි. ප්‍රශ්න අංක 4 එකිනෙක මීටර් 625ක් දුරින් දුරක සිටින නිරීක්ෂකයන් දෙදෙනෙකු. නිරීක්ෂකයන් දෙදෙනෙක් ඉන්නෝ එකිනෙකට 625යි මීටර් දුරින්. අහසේ ඇති බැලූනයක් පෙනුනේ එක්කෙනෙක්ට 63යි ගාණක් අනිත් එක්කෙනාට 71යි ගාණක්. ඔන්නෝම බැලුන් එකක් වෙනවලු. ආරෝහණ කෝණවලින්. බැලූනය පොළව මට්ටමින් කොපමණ උසකින් පිහිටියේද? මේ පොළවේ ඉඳලා කොච්චර උසකින් තියෙද කියලා අහන්න. මෙන්න මේ උස. මම ගන්න මේ දෙන්න AB නැත්නම් මේක PQ කියලා ගන්නම්. කැමති සංකේත ගන්න පුළුවන්. බැලුන් එකක් නිසා B කියලා දාන්නම්. මෙතනටත් සංකේතයක් ගන්නම් X කියලා. හරි. දරුවෝ මේ ගාන ගැන විශේෂ දෙයක් කියන්න ඕනි. ඒ තමයි මේ ගානට මේ රූපය මම අනිවාර්යෙන් දෙන්න ඕනි ඔයාලට. හරිද? මේ ගානට අඳින්න පුළුවන් රූප සටහන් වර්ග දෙකක් තියෙනවා. මේ මම ඒකයි අන්තිමට දැම්මේ මෙන්න මේ රූපය අඳින්න කියලා. එහෙම නැත්නම් මේ රූපය අඳින්නත් පුළුවන්. අර එකිනෙකට මීටර් 625 ඔහොම අරගෙන PQ කියන දෙන්න මෙයාට මෙහෙම කෝණේ අනිත් එක්කෙනාට ඔහොම කෝණේ ඔන්නකොම ගන්නත් පුළුවන්. හරිද? එතකොට P ට පේන්නේ මම කොන දෙකක් දාගන්නම්කෝ. එක්කෙනෙක්ට 63යි කලා 42යි. එක්කෙනෙක්ට 63යි කලා 42යි. අනිත් එක්කෙනාට 71යි කලා 50යි. හරි. එතකොට දැන් PQ වුණාට මේකේ අක්ෂර දෙක හරිනම් මාරු වෙනවා. ඒ කියන්නේ PQ කියන්නේ අපි අතින් දාගත්ත ඒවානේ. ඒ නිසා කැමති විදියට PQ දාගන්න පුළුවන්. හිතන්න දැන් මේක තමයි කුඩා කෝණය, මේක තමයි විශාල කෝණය. මේක චූටිනේ, මේක ලොකු ඊට වඩා. එතන මේක තමයි 71යි ගාන. 71යි කලා 50. මේක තමයි 63යි කලා 42. එතකොට මෙතන බැලුන් එක තියෙන්නත් පුළුවන්. එතකොට මේක වෙන්නත් පුළුවන් ඔය අහන්නේ. මේ ගානට රූප සටහන් වර්ග දෙකක් තියෙනවා. එකක් මේක අනිත් එක මේක. එතකොට මේ විදියට හැදුවොත් ඉන්නේ එක උත්තරයක්. මේ විදියට හැදුවොත් එන්නේ තව උත්තරයක්. උත්තර දෙකක් එනවා. මේ ඒ නිසා මම රූප සටහන මෙන්න මේ විදියට අඳින්න කියලා ඔයගොල්ලන්ට කිව්වා. මොකද මේ විදියට ඇඳුවොත් උත්තරේ වෙනස්. හරිනේ? ඒ නිසා මම මේ රූප සටහන අයින් කරනවා. මේ විදිහට අඳින්නත් පුළුවන් මම රූප සටහන දැම්මේ නැති නිසා. අර පස්සේ මම දැම්මනේ මෙන්න මේ විදිහට අඳින්න කියලා. ඒ නිසා හැමෝම මේ විදිහට අඳින්න ඇති කියලා මම හිතනවා. මේ විදිහටම ගාන හදමු. හරි දරුවෝ. මෙතන ඉඳලා මෙතෙන්ට 625යිනේ. එතකොට මම මෙන්න මේ දුර මම සලකන්නම්. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර සිම්පල් x කියලා. හරි. මේ දුර මම සලකනවා සිම්පල් x කියලා. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර අපිට x ඇසුරෙන් ලියන්න පුළුවන්. මෙයා x කියලා සැලකුවොත් මේ දුර ලියන්න පුළුවන් x ඇසුරෙන්. මෙතන ඉඳලා මෙතෙන්ටම 625යිනේ. දැන් 625න් මේ x එක අඩු කරාම 625 ඍණ x. දැන් මේ ටිකෙන් එන්නේ 625 ඍණ x. ඔන්න ඔහොම. ඒක ලියා ගන්න මගේ ඉච්චර පේනව මදි. 625 ඍණ x. හරි. දැන් මෙන්න මේ සිම්පල් x ඇසුරෙන් dx ට එක සමීකරණයක් ලියනවා. ඊළඟට 625 ඍණ x ඇසුරෙන් ඒත් dx ට ඒත් සමීකරණයක් ලියනවා. ඊට පස්සේ මේ දෙන්න සමාන කරලා අපිට පුළුවන් x හොයාගන්න. හරිනේ. ඊට පස්සේ x හොයාගෙන bx හොයාගන්න පුළුවන් ලේසි. මොනෝකයි ක්‍රමේ.
හරි මෙතන දැන් ඍජු කෝණ ත්‍රිකෝණ දෙකයිනේ. BPX ත්‍රිකෝණය ගන්න BPX ත්‍රිකෝණයේ මට හොයන්න ඕන සම්මුඛ පාදේ. බද්ධ පාදේ මම x ඇසුරෙන් අරන් තියෙන්නේ. x ඇසුරෙන් තමයි ලියන්නේ. එතකොට tan තමයි දාන්න තියෙන්නේ. tan 63යි කලා 42 සමානයි සම්මුඛ පාදයේ bx බෙදීම බද්ධ පාදයේ px. tan 63යි කලා 42 කවුරු හරි ළමයි ඉක්මනින් කියන්න මට. tan 63යි කලා 42 මොකද bx නේ හොයන්න ඕනේ. එතකොට bx ට තමයි අපි ප්‍රකාශනයක් ගන්න. tan 63යි කලා 42 යගේ කියන්නේ 2.02යි 3යිද? 2.02යි ඔව් සර්. 2.3යි. px මම simple x කියලාම දාගත්තා. px simple x හරිනේ. දැන් x මෙහෙට හරස් ගුණ කරන්න. ඒතර bx සමානයි කියලා එනවා. මෙයා මෙහෙම හරස් ගුණ කරලා bx සමානයි 2.02.3යි වාරයක් simple x. මෙයා අංක 1. මෙයා අංක 1. හරිද? ඊට පස්සේ මේ ත්‍රිකෝණයටත් ඔය විදිහටම දාලා bx ට මේ වගේ x ඇසුරෙන් ප්‍රකාශනයක් ගන්න. simple x ඇසුරෙන්. ඒ අංක 2 කියලා අරන් 1.2යි සමාන කරන්න තියෙන්නේ. 1.2යි සමාන කරන්න. bxq ටත් ඔය විදිහටම ගන්න. bxq ත්‍රිකෝණයේ tan 71යි කලා 50 සමානයි සම්මුඛ පාදය bx බද්ධ පාදය xq tan 71යි කලා 50 මට කියන්නේ ඉක්මනින්ම tan 71යි කලා 50 3.04යි. හරිද 3.04.7 bx තමයි ප්‍රකාශනයක් ගන්නේ xq 625 ඍණ x 625 ඍණ x හරි මෙයාත් මෙහෙට හරස් ගුණ කරන්න. ඒතර bx සමානයි 3.04.7 වාරයක් 625 ඍණ x ඔන්න ඔහොම එනවා. මෙයා හරස් ගුණ කරාම වරහන් දාලා 625 ඍණ x. ඒ අංක 2 දැන් 1යි 2යි සමාන කරන්න. දෙන්නගම bx ඇවිල්ලා නෙමෙයි. bx එක සමානයි 2. දෙකයි දශම බිංදුවයි 2.3x සමානයි 3.04.7 වාරයක් 625 ඍණ x. හරි. දැන් මේ සමීකරණය විසඳලා x ට අගයක් හොයන්න තියෙනවා. මෙයා විසඳන්න x ට අගයක් හොයන්න. මේ පැත්ත එතකොට මේකමයි 2.02.3x මයි. මෙයා මෙයාගෙන් ගුණ කරාම එයි 3.047 3.047 625න් ගුණ වුණාම 1904යි දශම ගානක් 1904.375යි ඍණ මෙහා x ගෙන් ගුණ වුණාම ඍණ 3.047යි ඍණ 3.047යි දැන් මේ ඍණ 3 දශම ගාන මෙහෙට ගන්න. මොකද යා x ඇසුරේනේ තියෙන්නේ. x එකක් නේ x පදයක් නේ. එයා මෙහෙට ගේන්නේ. ඊට පස්සේ මේ දෙන්න එකතු වෙනවා. මම මේ පැත්ත මකන්නම්. මෙයා මේ පැත්තට ගේන්න. ඒතර 2.0.2.3x ධන 3.0.47x සමානයි 1904.375. හරිනේ? මෙන්න මෙයාව මේ පැත්තට ගෙනාවා.
දැන් මේ දෙන්න එකතු කරන්න. 7යි 3යි 10න් බිංදුව එකක් ඉතිරි 4 5යි 7 බිංදුවයි දශම 3යි 2යි 5යි x ඔන්න හොඳයි 1904යි දශම 3යි 7යි 5යි හරි දැන් දෙපසම් බෙදන්න 5යි දශම බිංදුවයි 7න් ඉතින් x සමානයි 1904යි දශම 3යි 7යි 5 බෙදීම 5යි දශම බිංදුවයි 7 ඕන්න ඕක සුළු කරලා ගන්න එක්ස්ට්‍රා අගයක් දැන් මේක සුළු කරන විදිය දන්නවනේ මෙයා 10 පාදෙන් ලඝු හොයලා ලියාගත්තා මෙයාගේ 10 පාදෙන් ලඝු හොයලා ලියාගත්තා මෙයාගේ මෙයා ඊට පස්සේ ලඝු බෙදලා තියෙන තැන හොයලා හරිනේ අරගත්තට පස්සේ එන උත්තරේ මට කිව්වනම් ඇති මම මේක කැල්ලකින් ගන්නම් කොටක් ගාලා 3යි 7යි 5 මේ ඕගොල්ලෝ දරුවෝ කැල් වලට නම් හුරු වෙන්න එපා මොකද දන්නවද විභාගෙට කැල් නැහැනේ ඒතර කැල්ලක වෙනකොට පාවිච්චි කරන්න තියෙන ලඝු වගුව හරිද ඒතර ලඝු වගුවෙන් මේ වගේ ගණන් සුළු කරලා පුරුද්ද ගන්න ඕන කැල්ලකින් ගහලා හරියන්නේ නැහැ මොකද මම දන්නවා ළමයි ගෙදරදී ගණන් හදද්දි කැල්ලකින් ගණන් හදනවා කියලා දඩබඩ ගාලා උත්තර ගන්න ඕන නිසා මේව හොඳට පුළුවන් නම් ඒ කියන්නේ මේ සුළු කිරීම හොඳටම පුළුවන් නම් එහෙම ගත්තර කමක් නැහැ හැබැයි විභාගෙට කැල් නැහැ කියන එක හොඳට මතක තියාගන්න හරි උත්තරේට එයි 375යි 375යි දශම 6යි 1යි 6යි 3යි ඔන්න ඔහොම ගාණක් එන්නේ. හරි මං 6යි 1යි 6යි 3යි ඔහොම ලියාගත්තා ඔන්න එක්ස්ට්‍රා ආපු උත්තරේ. දැන් මේක මේ වගේ ගාණක් වුණාම අපිට කියනවා මේක ආසන්න පළමු දශම ස්ථානට හරි දෙවෙනි දශම ස්ථානට ගන්න හරි කියලා. ලොකු දශම ගණන් එනකොට. හරිද? දැන් මම මේක ගන්නම් ඒ විදිහට පළමු දශම ස්ථානට ගන්නම්. මොකද මේක 1යිනේ මෙතන. දෙවෙනි දශම ස්ථාන 1යිනේ. එතකොට 375.6ක් වගේ අපිට ගන්න පුළුවන්. හරි. කොබලන්න මේ වගේ උත්තරයක් ආපුලම ඇතුස්සන් 375.6යි ගාන. ඔය වගේ උත්තරයක් ආපුලම ඇතුස්සන් 375.6ක්. නැද්ද ආවේ නැද්ද කාටවත්? ආවේ නැද්ද? කිසි කෙනෙක් නැද්ද? මම දැක්කනේ ළමයි මට කවුරු හරි මට ඒවල තිබ්බ මේ ගාන. අශික ඉන්නවද? අශිකද කොහෙද ඒවල තිබුණා? එයාගේ දශම ස්ථානයක් වරද්දගෙන. මේක 5යි මේක 7 වුණාට එච්චර ගැටලුවක් නෑ. එයාගේ 7 වෙලා තියෙන හැබැයි එයා දශම ස්ථානයක් වරද්දලා. හරි අපි මෙහෙම කරමු මේක එක සැරේ දාන්න එපා. මේ මං හිතුවා ඔයගොල්ලෝ හදලා ඇති කියලානේ. මේක එක සැරේ දාන්න එපා හොඳේ. මම කන්න එක දැම්ම නම් අයින් කළා දාන්න. මේක සුළු කරන්න ලඝු වගුවේ. මෙයා ලඝු වගුවෙන් සුළු කරන්න ඉක්මනින්ම මෙයා ගන්න පුළුවන් 1යි 2යි 3යි 3යි දශම 19යි බිංදුවයි 4 ලඝු තමයි බලන්න වෙන්නේ මේ ටික වයින් කරන්න සිද්ධ වෙනවා. ඉතින් සංඛ්‍යා 4කයිනේ බලන්න පුළුවන් 19යි බිංදුවයි 4 ලඝු හොයලා කියන්නේ ඉක්මනින්ම 1යි 7යි 97 1යි 7යි 97 දෙක සර් එක නෙමෙයි දෙක 2යි 7යි 97 මෙයාගේ බිංදුවයි දශම 50යි 7 ලඝු
7යි බිංදුවයි 5යි බිංදුව. හරි. දැන් මෙයා අඩු කරන්න 7යි 4යි 7යි හැබැයි එකක් ගෙනාවා 5.2යි. හරි. 57යි 47 තියෙන තැන හොයලා කියන්න. 57යි 47 3.7යි 5යි 6යි. ගුණ කිරීම 10 දෙකක් තියෙන පූර්ණාංශ. හරි 10 දෙකෙන් ගුණ වෙනවා කියන්නේ 100ෙන් ගුණ වෙනවා. හරිනේ අර උත්තරේ මාවනේ. මම ඉස්සරහින් ලියන්න. 375.6යි. ඕන්න අර උත්තරේ මාව දැක්කනේ. x මීටර වලින් එන්නේ මම ඉස්සෙල්ලා මෙතන ලියපු උත්තරේ මාව. 375.6යි. හරි දරුවෝ. දැන් අපිට ඕන මේ සිම්පල් x එක නෙමෙයි. අපිට ඕන මේ bx එක. ඒ කියන්නේ මේ උස ඕන. අපෙන් අහලා තියෙන්නේ මේ බැලුනේ පොළොව මට්ටමින් කොපමණ උසකින් පිහිටියේද? කොච්චර උසකින්ද තියෙන්නේ? එහෙනම් bx එක හොයා ගන්න ඕනේ. bx එක හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක්ක පළවෙනි සමීකරණයට ආදේශ කරන්න. එක්ක දෙවෙනි සමීකරණයට ආදේශ කරන්න. දෙවෙනි එකට වඩා පළවෙනි එකට ආදේශ කරන්න ලේසි. නම් එකට ආදේශයෙන් කියලා ගන්න. එතනින් පස්සේ එකට ආදේශයෙන්. bx සමානයි 2.0.23. සිම්පල් x වෙනුවට අන්න හොයාගත්තු එක ආදේශ කරන්න. 375.6. හරි. දැන් ළමයෙක්ට හිතෙනවා නම් මේකේ ಗುಣ කිරීම හරි සංකීර්ණයි. ඇත්තටම ටිකක් මේක සංකීර්ණයි. සමහර ಗುಣ කිරීම සංකීර්ණයි. ඇයි? මෙතන ඔක්කොම සංඛ්‍යා 4ක් තියෙන දශම ස්ථාන අයින් කරලා. මෙතන සංඛ්‍යා 4ක් තියෙනවා. 2023 3756න් ಗುಣ කරන්න. ඒතර 15ට වේලි 4ක් ලියවිලා ಗುಣ කරලා ලියවිලා එකතු කරනවා කියන්නේ ඒක ටිකක් බරපතලයි කියන්නේ. වැඩේ තේරෙනවනේ. මේ වැඩේ හොඳයි ඉතින් ලඝු හොයලා ගත්තා නම් ලේසි. ටක් ගාලා ලඝු හොයලා ලියමු. මොකක්ද දන්නවද දරුවෝ? මේකේ ලඝු හොයන එක ලේසි. ඇයි මේකේ ලඝු අපි කොහොමද දන්නවනේ? මෙයාගේ ලඝු දන්නවනේ මේ. මෙයාගේ ලඝු දන්නෝ. මෙයාගේ ලඝු තමයි මේ හොයලා තියෙන්නේ. නෑ මෙයාගේ ලඝු විතරයි හොයන්න තියෙන්නේ. ලේසි. හරි ඉක්මනින් මට මෙන්න මෙයාගේ ලඝු හොයලා කියන්න. මෙයා කොහෙටවත් පනින්නේ නැහැ. එහෙනම් 0.20යි 23 ලඝු 20යි 23 ලඝු අපි කලින් 20යි 23 කියන්නේත් ලඝු හොයලා ගත්තු එකක්ද? පොඩ්ඩක් ඒක බලන්නකෝ. ඉස්සෙල්ලා අපිට 20යි 23 ආවේ කොහොම? අර එහෙම දැන් සමහර වෙලාවට එනවා හොඳේ. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ අපි ඔය 20යි 23 කලින් මේ ඇන්ටිලොග් හොයලා ගත්තු එකක් නම් මෙයාගේ ලඝු වෙනවා ඊට කලින් ඒතර හොයලා ඇත්තේ. බලන්න එහෙම තියද කියලා. ෂුවර් නෑ. තියද නැද්ද කියලා. දැන් මේක බලන්නකෝ. මේක අපි මෙයාගේ ඇන්ටිලොග් හොයලානේ මේ අරන් තියෙන්නේ. ඒතර මෙයාගේ ලඝු මේ තියෙනවා. මෙයාගේ එහෙම නෑනේ 20යි 23 තිබුණ නෑනේ කලින්. නෑ සර්. හරි. එහෙනම් 20යි 23 ලඝු 30යි 60යිද? ඔව්. හරි. 30යි 60 ගුණ කිරීම. මෙයාගේ 2.0 මේ ඉන්න මේ ගාන. 5යි 7යි 4යි 7. 5යි 7යි 4යි 7. හරි. දැන් මේ දෙන්න එකතු කරන්න. එතකොට එයි මෙතන 7යි 10න් බිංදුව එකක් ඉතිරි 7යි 1යි 8යි 5යි 8යි එන 2යි 88යි බිංදුවයි 7 තියෙන තැන හොයලා කියන්න මට. 88යි බිංදුවයි 7 තියෙන තැන.
7.598. ගුණ කිරීම 10 2යි 100න් ගුණ වෙනවා. හරි. අනිත් ළමයිත් හරිද බලන්න. 8යි දශම 7.598යිලු. හරි. 10 වර්ගය කියන්නේ 100කින් ගුණ වෙනවා. ගුණ වෙනවා නම් දකුණට දෙකක් පයින්නවා. 759යි. ඔන්න එහෙනම් bx ගේ උත්තරේ bx සමානයි 759.8යි මීටර. හරි. එම නිසා ලියන දැන් වාක්‍යයක් එම නිසා බැලූනය පොළව මට්ටමේ සිට පවතින උස සමානයි. නිසා බැලූනය පොළව මට්ටමේ සිට පවතින උස සමානයි 759.8යි මීටර. 759.8යි මීටර. හරි. ඊළඟට ප්‍රශ්න අංක 5. ඒක දාන ඉවරයි. ප්‍රශ්න අංක 5. කොබන් ප්‍රශ්න අංක 5 හදපු ළමයි තුස්ස. ප්‍රශ්න අංක 5 හදපු ළමයි. හරි. මේ දරුවෝ මම මේ මගේ ගාව තියෙන ටියුට් එක චුට්ටක් වෙනස්. හොඳයි. ඔයාලට දාපු ටියුට් එක වෙනස්. මම පොඩ්ඩක් ගණන් වල අංක ඕගොල්ලන්ට දාද්දි මාරු කරලා දැම්මේ. මම දැන් මේක බලන්නේ හදන්නේ. මොනවා හරි වැරද්දක් තිබුණත් ඒ කියන්නේ ප්‍රශ්න අංක 5ට මේ ගාන නෙමෙයි නම් මට කියන්න. යාලා. ඕක නෙමෙයි කියන ගාන. මීටර් 15ක් උස සිරස් කණුවක මුදුනේ සිට බලන අයෙකුට සිරස් පොළවේ P හා Q නම් ලක්ෂවල සිටින ළමුන් දෙදෙනෙකු පෙනෙනුයේ අංශක 17යි කලා 24ක් හා අංශක 26යි කලා 46 අවරෝහණ කෝණ වලින්. හරි. අවරෝහණ කෝණ. ඒතකොට මේ බලන්නේ මෙන්න මෙහි ඉඳලා. මීටර් 15ක් උස සිරස් කණුවක මුදුනේ ඉඳලා. මෙන්න මෙතන ඉඳලා තමයි මේ PQ දෙන්න දිහා බලන්නේ. හරිද? ඒතර අවරෝහණ කෝණයක් නම් ලකුණු කරන්න ඕනේ S මට්ටමේ ඉඳලා මෙන්න එක කෝණයක්. S මට්ටමේ ඉඳන් එක කෝණයක් මේ තියෙන්නේ. මෙන්න S මට්ටමේ ඉඳලා අනිත් කෝණය. ඔන්න කෝණ දෙක. හරිද? එක කෝණයක් අංශක 17යි කලා 24. ඒ කියන්නේ අඩු කෝණය මෙයානේ. එහෙනම් මෙයා තමයි අංශක 17යි අනිත් එක අපිට කියලා තියෙනවා P හා Q පිළිවෙලින් කියන්නේ. P හා Q නම් ලක්ෂවල ළමුන් දෙදෙනෙකු පේනුනේ එක්කෙනෙක් P. එහෙනම් P මුලින් ඉන්න කෙනා මෙයා අංශක 17යි කලා 24ක්. අනිත් කෙනා අංශක 26යි කලා 46ක්. හරි. ළමුන් දෙදෙනා එකිනෙකාට කොපමණ දුරකින් සිටීද? මේ PQ දුර අහන්නේ. එන්න මේ ටික අහන්නේ අපි. හරි ලේසි. දරුවෝ අපි මේ කෝණය මෙතන දන්න ඕනේ. අපි මම කිව්වේ එදා මතකද තියරි වල මේ S මට්ටමයි පොළවයි සමාන්තරයි. මෙයාට මෙයා සමාන්තරයි. එහෙනම් මෙයා අංශක 17යි කලා 24ක් නම් ඒකාන්තර කෝණ වලින් මෙයත් අංශක 17යි කලා 24යි. නම් මෙතෙන්ට දාගන්න. අංශක 17යි කලා 24යි. ඒ වගේමයි මෙයත්. මෙතනත් දාගන්න. අංශක 26යි කලා 46යි. ඒකාන්තර කෝණ වලින්
මේ කෝණ සමානයි මේ කෝණය සමානයි. හරි දරුවෝ. දැන් මෙතෙන්ට දාගන්න වෙන අක්ෂරයක් මොකක් හරි එකක් දාගන්න. x හරි මොකක් හරි කමන්නේ. xy ඔහොම දාගත්තට කමන්නේ. pq pq දාන්න බෑ ab xy මොකක් හරි දාගන්න. දැන් අපි හොයන්න ඕනි මේ pq නේ. pq එක සැරේ හොයන්න බෑ. qx හොයන්න ඕන. px හොයන්න ඕන. px ගෙන් qx අඩු කරලා තමයි pq හොයන්නේ. හරිද? ඒතර pq හොයාගන්නේ කොහොමද? px ගෙන් qx අඩු කරලා. px හොයාගන්න පුළුවන් මෙන්න මේ ඍජු කෝණේ ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාතයක් දාලා px හොයාගන්න පුළුවන්. qx හොයාගන්න පුළුවන් qxy ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාතයක් දාලා ආමයක් හොයාගන්න පුළුවන්. හරිනේ එහෙනම් වැඩි මම මුලින්ම px හොයන්න. ඔන්න pxy ත්‍රිකෝණයේ pxy ත්‍රිකෝණයේ හරි මෙයාගේ එතකොට හොයන්න ඕනි අපි px කියන්නේ බද්ධ පාදය දන්නේ සම්මුඛ පාදය අන්න පොඩ්ඩක් බලන්න. ඔය වගේ වෙලාවට දැන් මම එදා කිව්වා මේ කියන දේවල් හොඳට මතක් කරගන්න. කලින් කියපු දේවල්. හොයන්න තියෙන්නේ tan දාලා බද්ධ පාදය. tan දාලා බද්ධ පාදය හොයනවා කියන්නේ ඒක තනිකර වහක් බෙදන්න සිද්ධ වෙනවා. හරි. ලේසියෙන් ගන්න පුළුවන් ක්‍රමයක් කියලා දුන්නනේ. එහෙනම් tan දාලා බද්ධ පාදය හොයන්න යන්න එපා. tan දාලා සම්මුඛ පාදය හොයන්න පුළුවන් විදියට මේක හරි ගස්සලා. හරි. මෙන්න මෙයා 17යි කලා 24යිනේ. මෙන්න මේ ත්‍රිකෝණේ මෙයාව හොයාගන්න. ඕන්න ඔය කෝණේ. මම මෙහෙන් ලියා ගන්න මේ කෝණය. එතකොට මෙයාව අංශ 90ෙන් ඒකට කියන්නේ pyx කෝණය කියලා. අංශක 90ෙන් 17යි කලා 24ක් අඩු කරනවා. හරි. එතකොට 17යි කලා 24ක් 90ෙන් පැත්තකින් අඩු කරන කටුකොලයක අඩු කරලා උත්තරේ දාගත්තම ඇති. මෙතන 6යි 3යි මෙතන 2යි 7යි 72යි කලා 36යි. අංශක 72යි කලා 36යි. හරි දැන් වැඩේ හරි. දැන් දරුවෝ මෙන්න මෙයාගේ tan හෙව්වනම් වැඩේ ගොඩ. හරි ඒතකොට සම්මුඛ පාදෙනේ. ඕන්න දැන් tan 72යි කලා 36 සමානයි. සම්මුඛ පාදය px. බද්ධ පාදය yx. කො බලන්න මේ විදියට මේ කෝණය හොයාගෙන 72යි කලා 36 හොයාගෙන මේ වැඩේ කරපු ළමයා තොස්ස. හරි very good. tan 72යි කලා 36 කීයක් දාවේ? tan 72යි කලා 36 දරුවෝ කීයද ආවේ? 3.191. 3.191. හරි මම මෙහෙන් ලියන්න 3.191 සමානයි px තමයි හොයන්න ඕනි. බෙදීම yx. yx එක 15යි. හරි මේ දෙන්න ගුණ කරන්න. px සමානයි 3.191 ගුණ කිරීම 15. 15ෙන් ගුණ කරගන්න ලේසියනේ. කටුකොලයක ලියලා ගුණ කරලා ගත්තම එයි 3.191. 15ෙන් ගුණ කළාම 47.85ක්. 47.85යි මීටර. ඔන්න px එක හොයාගත්තා. ඔය විදිහටම qx එකත් හොයාගන්න මෙන්න මේ ත්‍රිකෝණය. qxy.
QXY ත්‍රිකෝණයේ ඒත් හොයන්න තියෙන දරුවෝ සම්මුඛ පාදේ බද්ධ පාදේනේ. එහෙනම් අර විදියට මේ කෝණය හොයාගෙන ඉන්න. කියන්නේ QYX කෝණය. QYX කෝණය හොයාගෙන ඉන්න වෙලාස. එයා හොයාගමු 90න් 26යි කලහ. ඔව් 3.191 px 1.9යි 1ක් එනවනේ. හරි පොඩ්ඩක් ඉන්න එතකොට 3.191. එදත් දරුවෝ ගිය සතියේ මට මතකයි මේ ඒත් මොකක් හරි එක ලඝු එකක්. මගේ අතින් හරි ඕගොල්ලෝගේ අතින්ද මන් දන්නේ නැහැ වැරදිලා. මියසි රෙකෝඩ් එක බලලා මගෙන් අහලා තිබ්බ මේකේ ලඝු එන්නේ නැහැ නේ. ඉතින් එන්නේ ඇවිල්ලා නැහැ. දරුවෝ මගේ අතින් වරදින්නත් පුළුවන්. මොනවා හරි වැරද්දක් දැක්කොත් ටක් ගාලා මයික් ඔන් කරලා කියන්න ඕගොල්ලෝ. නැත්තම් ඕක රෙකෝඩ් එක බලන කෙනාට ඔළුව අවුල් වෙනවනේ. හරිද? මේ ඒ නිසා අනිවාර්යෙන් මොනවා හරි ප්‍රශ්නයක් આવොත් ටක් ගාලා මයික් ඔන් කරලා කියන්න. මෙතන ළමයි කී දෙනාද? හරි 3.191 ගුණ කිරීම 15. එතකොට එයි 47.865. 8.65. QIX හොයමු 90න් 26යි කලා 46ක් අඩු කරලා 90න් 26යි කලා 46ක් අඩු වෙනකොට මෙතන 4යි මෙතන 1යි 2යි 7යි. ඔව් මෙතන පැත්තෙන් එකක් ගියානේ. 6යි 62යි කලා 14යි. හරි. මෙතන 3යිනේ සොරි 63 එන්නේ. එක තමයි. මත් එක තමයි බැලුවේ මට ලැබුණා 63 ඉන්නේ. හරි. QXY ත්‍රිකෝණය. ඕන්න මෙයාව හොයාගෙන තියෙන්නේ. මෙයා හොයාගත්ත 63යි කලා 14යි. දැන් හොයාගන්න මේ ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාතයක් දාලා tan 63යි කලා 14 සම්මුඛ පාදයේ QX බෙදීම බද්ධ පාදයේ XY 63යි කලා 14 3.983 3.8යි 1.983 9.883 නෑ සර් නැද්ද? හරි 1.983 හරි හරි. QX එක හොයන්න ඕනි XY 15යි. ගුණ කරලා ගත්තම ඒ QX සමානයි 1.983 ගුණ කිරීම 15ක්. මෙයා ගුණ කරලා ගත්තම 29.741 29.745යි. හරි 7.4යි 7.4යි තිබ්බත් කමන්නේ කෙනෙක් ගොල්ලෝ ලඝු වගුවෙන් ඕනේ නැහැ මේක නිකන් ගුණ කරගන්න පුළුවන් 27.745යි මේක මීටර් QX එක හරි දැන් ගන්න PQ සමානයි PX ඍණ QX PX 47.865න් 8.65න් අඩු කරනවා 29.745ක්. හරි. මෙයාව අඩු කරලා ගත්තම උත්තරේට එයි 6.2යි 1යි 0.8යි 1යි.
18.12 18.12ක් එයි. ඔන්න PQ ලියන්න එම නිසා එම නිසා ළමුන් දෙදෙනා එම නිසා නෑ හැබැයි මේක නම් PQ තියෙන නිසා ගැටලුවකුත් නෑ. දැන් මේකේ රූපේ PQ කියලා අපිට දීලා තියෙනවනේ. අපි අතින් ගත්තේ නෑනේ PQ. එම නිසා PQ සමාන මෙච්චරයි. ඔහොම තිබ්බත් ගැටලුවක් නෑ ඒකට. වාක්‍ය අවශ්‍යම නෑ. කොහොමද 18.12ක් ගත්ත ළමයා තුස? මෙතරේ ගත්තා. දෙන්නයි. 3 දෙනයි. හරි ඊළඟ ගාන ප්‍රශ්න අංක 6. කුළුණක මුදුනේ සිට බලන විට කුළුණක මුදුනේ සිට බලන විට මීටර් 7ක් උස ගොඩනැගිල්ලක මුදුනේ හා පතුලේ අවරෝහණ කෝණ කුළුණක මුදුනේ සිට බලන විට ඒතර මේක තමයි කුළුණ. කුළුණක මුදුනේ ඉඳලා බලනකොට ගොඩනැගිල්ලක මුදුනේ හා පතුලේ අවරෝහණ කෝණ දීලා අවරෝහණ කෝණ නම් S මට්ටමක් ඇදලා තමයි වැඩේ පටන් ගන්න ඕනි. ඔන්න අවරෝහණ කෝණ නිසා S මට්ටම ඇඳා. මෙන්න එක කෝණයක්. මෙන්න අනිත් කෝණය. කුළුණක මුදුනේ සිට බලන විට මීටර් 7ක් උස ගොඩනැගිලි. එතකොට මේකේ උස මීටර් 7යි. මුදුනේ හා පතුලේ අවරෝහණ කෝණ. මුදුන මුලින් දීලා තියෙනවා 45යි. මෙයා අංශක 60යි. කුළුණේ උස සොයන්න. මේ උස අහනවා. කොහොමද හොයාගන්නේ? මේ ඍජු කෝණ. කොබන් මේ ගන්න හදපු ළමයි තුස්සන්. මේක හදපු ළමයි. කවුරුවත් නැහැ. හදන්නකො ඉක්මනින් හදන්න. ඔන්න රූප සරහන. කොබන් අඩු ගන්න රූප සරහනවත් ඇඳගත්තු ළමයි. රූප සරහන මට කලින් ඇඳගත්තු ළමයි යා. ඉන්නවා. හරි හදන්න පටන් ගන්න. හරි. ඒ කියන්නේ රූප සරහන අනිත් පැත්ත උනට කමන්නේ නැහැ. ඒ කියන්නේ මේ කුළුණ මෙහෙට ඇවිල්ලා ගොඩනැගිල්ල එහා පැත්තට ගියට ගැටලුවක් නැහැ. මේවයි නම් පටලැවෙනවා නම් යටින් දාගන්න මේ තියෙන කුළුණ මේ තියෙන ගොඩනැගිල්ල. අමතක වෙනවා නම් පටලැවෙනවා නම් කුළුණ ගොඩනැගිල්ල. ඒ වගේම මේ කැපිටල් අක්ෂරات ගන්න අවශ්‍ය වෙයි. ඔයගොල්ලන්ට ඕන අක්ෂරයක් ගන්න. අරගෙන හදන්න. කොහොම හරි ගාන හදන්නයි ඕන. මේ අංශක 60යි නම් මෙයත් අංශක 60යි. ඊළඟ දරුවෝ මෙන්න මෙතන. මෙතනත් මේ මුදුනක්නේ මෙතනින් ඇඳ ගන්න ඇස් වට්ටම. මෙහෙට කම දික් කරගන්න. මොකද ඕක නැත්තම් වැඩේ අමාරුයි. හරි. එතන මෙතන 45යිනේ. මෙතනත් 45යි. ඔන්න ඔහම ලකුණු කරගන්න. මෙතන 60යි නම් මෙතනත් 60යි. මෙතන 45 නම් මෙතනත් 45යි.
හරි. අපි දරුවෝ මේ උස තමයි හොයන්න ඕන මේ උස. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට උස මේ වේදි දන්නවා. මේ උස දන්නවා. මීටර 7යි. අපිට ඕන මේ උස. අක්ෂර ගන්න. අක්ෂර දාගන්න තියෙන්නේ. එතකොට අපිට මෙන්න මේ උසනේ ඕන. මෙන්න මේ චුට්ටයි ඕන. මේ ටික හොයාගත්තා නම් වැඩේ ගොඩ. ඒතර කල්පනා කරන්න දැන් මෙයාව හොයා ගන්න නම් මේ උස හොයා ගන්න නම් අපිට මෙයාව හෝ මෙයාව දැනගෙන ඉන්න ඕනේ. මෙයාව දන්නෙත් නැහැ මෙයාව දන්නෙත් නැහැ. හැබැයි මෙයාව හොයාගත්තොත් මෙයාව දන්නවා වගේ තමයි. මෙයාව හොයාගත්තොත් වැඩේ හරි. ඒ කියන්නේ කුළුණයි ගොඩනැගිල්ලයි අතර මෙන්න මේ දුර ගත්තොත් වැඩේ ගොඩ. නම් මේ චුට්ටත් හොයාගන්න සිද්ධ වෙනවා අපිට. මේ ටික හොයාගන්න පුළුවන්. කොහොමද? මෙයා 60යිනේ. මෙයා 60යි. එතකොට කොහොමද කරන්නේ? අපිට මෙතෙන්ට සංකේතයක් දාගෙන මෙයාව ලියන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මෙයා ඇසුරින් මෙයාව ලියන්න වෙනවා. වැඩේ හරි. ගාන හදන ක්‍රමය මීටර වුණාද? දැන් මම මේ ගාන හදන්න බැලුවා එක සැරේ. එක සැරේ හදන්න බෑ. හරි? එක සැරේ හදන්න බැරි වෙන්න හේතුව තමයි දැන් මෙයාව හොයන්න තිබුණා මෙයාව දැනගෙන ඉඳිය. මෙයා දන්නවා මෙයා හොයාගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙයා හොයාගන්නත් බෑ. මේ ටික හොයාගන්නත් බෑ. ඇයි දරුවෝ මෙතන මෙතන දන්නෙත් නැහැ මේ ටික දන්නෙත් නැහැ. දන්නේ මේ චුට්ට විතරයි. එහෙනම් මොකද්ද ක්‍රමේ? මතකයිනේ x කියලා දාගෙන අර උසකට ප්‍රකාශන දෙකක් ගත්තා. ඒ ක්‍රමයටම තමයි x කියලා දාගෙන මෙතෙන්ට ප්‍රකාශන දෙකක් ගන්න. කොතැනද x කියලා දාගන්න එහෙනම්? දාගන්න මෙතෙන්ට x කියලා. මෙතෙන්ට දාගන්න simple x. x කියලා දාලා මෙයාට ගන්න ප්‍රකාශන දෙකක් x ඇසුරේ. ඒ ප්‍රකාශන දෙක සමාන කරන්න උත්තරේ එයි x ට. හරි දැන් වැඩේ කරන්න. නැත්තම් බෑ නැත්තම් හදාගන්න බෑ. ප්‍රකාශන x ට ප්‍රකාශන දෙකක් ගත්ත සමාන කරන්න. කැපිටල් අක්ෂරුත් දාගන්න කමන්නේ. මෙතන කොහොමද අංශක 90යිනේ. එතකොට මම දාගන්නම් මෙහෙම අක්ෂර ටිකක්. කැපිටල් A මෙතනත් අක්ෂරයක් ඕන වෙනවා. B C D E ඔන්නම අක්ෂර දාගත්තා. A B C D E මෙතනත් අක්ෂරයක් ඕනයි. ඔයාලට කැමති අක්ෂර දාගන්න. මම මුලින්ම දරුවෝ මෙන්න මේ BE එක ගන්න. මොකද BECD සමානයිනේ. ඒතර මෙන්න මේ ත්‍රිකෝණයට. ABE ත්‍රිකෝණය. ABE ත්‍රිකෝණයේ හොයන්න ඕනි BE. මෙයා simple x. BE කියන්නේ සම්මුඛ පාදය කියන්නේ. 45 නම් බද්ධ පාදය. 45 බද්ධ පාදය. බද්ධ පාදයක් හොයනවා කියන්නේ දැන් මෙයා 45 සම්මුඛ පාද x නේ. බද්ධ පාදයට තමයි ප්‍රකාශන දෙයක් ගන්නෙ. හරිද? බද්ධ පාදය හොයනවා කියන්නේ අර එපා වෙන වැඩක් බෙදන්න වෙනවා. දැන් මේක හැබැයි tan 45 නම් එකම අගේ නිසා හැම ගත්තත් ඇවුලක් නෑ වගේ. කමන්නේ අපි මෙයාව හොයලා ගමු. ඒක ලේසි.
මොකද මෙයාත් 45යි. මෙයා 90යි මෙයා 45 නම් මෙන්න මේකත් 45. එතෙන්ට දාගන්න 45යි කියලා. හරි. ඔන්න දැන් tan 45 සමානයි මේ 45න් ගන්නෙ මෙයාගේ සම්මුඛ පාදයේ BE බද්ධ පාදයේ AB tan 45 එකයි. එතකොට BE බෙදීම AB AB කියන්නේ simple x. මෙයා හරස් ගුණ කරාම BE සමානයි x. දැක්කනේ? BEX කියන්නේ CDත් x. මෙයාත් x. හරි. එහෙම දාගත්තේ නැතත් කමක් නැහැ. අපි කොහොමත් මේක මේ දෙන්න සමාන කරමු. හරි ඔන්න BEX කියලා ගත්තා. එම නිසා දාන්න CDත් x වෙනවා. එම නිසා CDත් x. ඔව් කියන්න දරුවෝ. සර් දැන් ඒ BECD සමාන වෙන්න හේතුවක් එහෙම ලියන්න ඕනේ නැද්ද? BECD සමාන වීමට හේතුවක් අවශ්‍ය වෙන්නේ. මොකද අපිට අපි ඒක අර ඍජු කෝණාශ්‍රයක් කියලා පේනෝනේ. ඒක මේ මොකද ජ්‍යාමිතිය ගණන් නෙමෙයිනේ මේ. ජ්‍යාමිතිය ගණන් තමයි හැම දෙයකටම හේතු ලියලියේ. ඒතර මේක ත්‍රිකෝණමිතිය ගණන් නිසා එහෙම අවශ්‍ය නැහැ. මෙයා BEX මෙයාත් x කියලා ගත්තා නම් ප්‍රමාණවත්. හරිනේ? එහෙම නැත්නම් දරුවෝ මේක එහෙම මුකුත් නැතුව මෙයා 45යි මෙයා 45යි. එතකොට ඔය හොයන්නේ නැතුව මේ දෙන්න සමාන නිසා මෙතනටත් x දාලා මෙතනටත් x දාගන්න තිබුණා. මෙහෙම හොයන්නේ නැතුව. සමදිපාද ත්‍රිකෝණයක්. එහෙම කරන්නත් තිබුණා. මං හිතුවේ ඒක ප්‍රශ්නේ එහෙම කියලා. එහෙම කරන්න පුළුවන් හොඳ. ඇයි මෙයා 45 මෙයා 45යිනේ. සමද්විපාද ත්‍රිකෝණයක් පාද දෙක සමානයි. එහෙනම් මෙයාත් x මෙයාත් x. නිකම්ම දාගන්න පුළුවන්. ඒක අපේ එතෙන්දී නම් හැබැයි ලියනවා මෙහෙම. ABE සමද්විපාද ත්‍රිකෝණයක් බැවින් AB සමානයි BE එම නිසා CD සමානයි මෙයා x ට සමානයි කියලා ලියුවම මෙහෙම කරත් කමක් නැහැ ඉතින් ඕන විදියක්. හරි. ඔන්න CDX කියලා ගත්තා. දැන් ACD ලොකු ත්‍රිකෝණය. ACD ලොකු ත්‍රිකෝණයෙන් ඒත් CD ට ප්‍රකාශනයක් ගන්න. මොකද CD ට ප්‍රකාශන දෙයක් කරන්න සමාන කරන්න. ACD ත්‍රිකෝණය. ACD ත්‍රිකෝණයේ CD හොයන්න ඕනි. ඒතර 60 බද්ධ පාදය. දන්නේ සම්මුඛ පාදේ. එපා එහෙනම් මෙයා 60 මෙයා මෙහා හදාගන්න. එහෙනම් මෙයා 30යි. එයා 30යි එහෙනම්. මෙයා 60යි මෙයා 30යි. නම් tan 30 සමානයි සම්මුඛ පාදය CD බද්ධ පාදය AC. හරිනේ? සම්මුඛ පාදය CD බද්ධ පාදය AC. tan 30 අපි දන්නවා එක බෙදීම මූල 3යි කියලා. මේක අපි මූල වලින් ගන්න එපා. හේතුව තමයි මේ ඔය උස කරණි වලින් දෙන්නේ නැහැ අපි. කරණි වලත් ඒ කියන්නේ අගේ ආදේශ කළ දෙන්න ඕනේ. දැන් අපි දැන් මේ ගාන හදන්න තියෙන ලඝු අගුවෙන් නිසා tan 30 අගය ලඝු අගුවෙන්ම හොයලා ගන්න. හරිනේ? tan 30 අගය ලඝු අගුවෙන්ම හොයලා කියන්න කීයක්ද එන්නේ? 0.7 5යි 7යි 7යි 4. 5යි 7යි 4යි 4යි 7 නේ? 7යි 4. 7යි 4. sorry. 7යි 4. හරි. CD හොයන්න ඕනි. AC simple x ධන 7. x ධන 7. AC කියන්නේ simple x ධන 7. හරි. දැන් CD යුක්ත කරන්න. CD සමානයි 0.5යි 7යි 7යි 4 වාරයක් x ධන 7. හරි. ඔය ඇති. දැන් CD ඇවිල්ලානේ. මෙයා 1 කියලා ගන්න. මෙයා 2 කියලා ගන්න. 1යි 2යි සමාන කරන්න.
simple x සමානයි 0.574 වාරයක් x ධන 4. බිංදුව දශම 5.774යි x ධන මෙයා මෙයාගෙන් ගුණ කරා 68යි 1යි 54යි 5ක් විතරයි 5.4 බලන්න මොකද කියලා. හරි. දැන් මෙයා මේ පැත්තට දාන්න. එතකොට x ඍණ 0.57774යි x සමානයි 4.04118. x කින් 0.774ක් අඩු කරන්න. x කියන්නේ 1යිනේ. මෙතන x කියන්නේ 1යි x කියන්නේ. 1යි x කින් 0.57774යි x ප්‍රමාණයක් අඩු කරන්න. කොට a 6යි 7.8යි 9යි 7.8යි 9යි 5යි 4යි 0.4යි 2යි 2යි 6යි x සමානයි 4.0.418යි. හරි මම ඔය අන්තිම ලියපු පේලි උඩින්ම ලියන්නම්. පහළ පේන්නේ නැති නිසා 0.4යි 2යි 2යි 6යි x එක සමානයි 4.04118යි. 4.04118යි. දැන් x උක්ත කරන්න. 4.04118 බෙදීම 0.4යි 2යි 2යි 6. මෙයා ලඝු වගුවෙන් සුළු කරලා ගන්න x උත්තරේ හතලිහයි 41 වෙනුවට බලන්නේ 42 හොඳ. එයි මෙයා 8යි. 40යි 42 ලඝු හොයලා කියන 40යි 42 40යි 42 ලඝු 2යි 60යි 60යි 66 ඔව් හරි මෙයාගේ මේ පැත්තට එකක් පයින්නවා දකුණට පැන්නේ දකුණට ගියා නම් ඍණයි වමට ගියා නම් ධනයි දකුණට ගියා නම් ඍණයි යුති 1.42 62යි 59 62යි 59 හරි දැන් අඩු කරලා ගන්න මෙයාගේ මේ අඩු කරන්න ඕනි පැත්තක ලියන් අඩු කරාට කමන්නේ පැටලෙවෙනවා නෝ මොකද දරුවෝ මේක මේ බිඳුවයි ගානක් ඒතකොට අර අපි අරගෙන අඩු කරන්න වෙනවා 6න් 9 බෑ මෙහෙන් එකක් ගත්තා 16න් 9ක් අඩු කරා 7ක් ඉතිරි එතකොට දැන් 5න් 5ක් බිඳුවයි බිඳුවෙන් දෙකක් බෑ මේ පැත්තෙන් එකක් ගෙනාවා 10න් දෙකක් අඩු කරා 8යි හරිද තේරුණාද දැන් මෙතන තියෙන්නේ 5 5න් 6ක් බෑ මෙහෙත් එකක් නැහැ ඒතර අතින් එකක් දාගත්තා ඒක නැති වෙන්නේ එහා පැත්තට විවිධ එකක් දැම්මා 15න් 6ක් අඩු කරා 9යි විවෘති එකෙන් අඩු වෙනවා විවෘති එකක්
ඍණ එකෙන් අඩු වෙනවා ඍණ එකක් කියන එක තමයි ඔය තේරුම. ඍණයි ඍණයි ධන වෙලා යනවනේ. එහෙනම් විතර බිඳුවයි. ඔන්න 0.98යි 0.70යි. හරිනේ තේරුණානේ ඒ අඩු කිරීම 0.98යි 0.7යි. හරි. මෙයාව තියෙන තැන හොයලා කියන්න. 98යි 0.7. නමය දශම 5යි 6යි 4 9.5යි 6යි 4යිලු මෙයාව තියෙන තැන ඇතිලෝ. එතකොට දරුවෝ මේ මෙයා තියෙන තැන නෙහෙව්වේ. මෙයා පූර්ණාංශ බිඳුවයි. එහෙනම් කොහෙටවත් පයින්නේ නැහැ. එහෙනම් x ට උත්තරේ මේක. x ට මෙච්චරක් එනවා. කියන්නේ මෙයා. හරි දැන් ඉතින් ගන්න පුළුවන් m නිසා කුළුණේ උස. m නිසා කුළුණේ උස සමානයි 7ට එකතු කරන්න ආන්න රාපු ගන්න. 9.5යි 6යි 4. 9.7යි 16.5යි 6යි 4යි මීටර්. හරිනේ වැඩේ තේරුණාද නේද? ඔන්න ගණන්. හරි හදන්න. ඊළඟට ඊළඟ ගාන හදන්න. මම ඊළඟ ගානෙන් පස්සේ දරුවෝ යනවා මේ දිගංශ ගණන් වලට. මොකද තාම එක ගානක්වත් හැදුවේ නැහැ. ඊළඟ ගානෙන් පස්සේ දිගංශ ගණන් වලට යනවා. ඒතර මේ ඔය සිරස් තලයේ ගණන් ටික. ඉතුරු ටික ඔයගොල්ලෝ තනියම හදන්න. දැන් ටියුට් එකේ තියෙන තිරස් තලයේ ගණන් සෙට් එකයි සිරස් තලයේ ගණන් සෙට් එකයි. දැන් අපි හැදුවේ මෙච්චරලා හැදුවේ සිරස් තලයේවනේ. ඉතුරු සිරස් තලයේව ටික ගෙදරදී හදන්න. ඊට පස්සේ මම තිරස් තලයේව ටික පටන් ගන්නවා. මේකෙන් පස්සේ මේ ගානෙන් පස්සේ. බිම සිට කිසියම් උසකින් පිහිටි කවුළුවකින් නගරයක් දෙස එබී බැලූ අයෙකුට නගරයේ අනෙක් පැත්තේ පිහිටි මීටර 25ක් උස ගොඩනැගිල්ලක මුදුනේ ආරෝහණ කෝණය අංශක 50ක්ද පතුලෙහි අවරෝහණ කෝණය අංශක 25ක්ද බව පෙනේ. බිම සිට කිසියම් උසකින්. හරි. එතකොට දරුවෝ මෙන්න මෙහෙම සීන් එකක් වෙලා තියෙන්නේ. මම මේක ගන්නම් ඔය ගොඩනැගිල්ල කියලා. හරිද? මේක ගන්නම් කිසියම් උසකින්. බිම සිට කිසියම් උසකින් පිහිටි කවුළුවකින්. මෙතන තමයි කවුළුව. නගරයක් දෙස එබී බැලූ අයෙකුට නගරයේ අනෙක් පැත්තෙන් පිහිටි මීටර 25ක් උස ගොඩනැගිල්ල. මීටර 25ක් උස ගොඩනැගිල්ලක මුදුනේ ආරෝහණ කෝණය. මුදුනේ ආරෝහණ කෝණය මෙයා. ආරෝහණ කෝණයක්. ඒ වගේම කඩේට මෙහෙටකන් දික් කරගන්න. ආරෝහණ කෝණය අංශක 50යි. 50කින්ද පතුලෙහි අවරෝහණ කෝණය. පතුලෙහි අවරෝහණ කෝණය අංශක 25යි. ද බව පෙනේ. බිම සිට නිරීක්ෂකයාගේ බිම ඉඳලා නිරීක්ෂකයාගේ ඇස් මට්ටමට උස. එහේ මේ උස අහන. ඔන්න ඕක තමයි මුලින්ම අහන්නේ අපි. හරි. ඔන්න මං රූපේ අවශ්‍ය දේවල් ලකුණු කරගත්තා. දාගන්න A B C D E 25යි මීටර් මෙතන ඉඳලා මෙතෙන්ට.
ඍජු කෝණයි ඍජු කෝණ මෙන්න මේ උසහන්නේ අපේ හරි බලන්නකෝ ක්‍රමයක් හදන්න ඊට පස්සේ තව එකක් අහනවා අනෙක් ගොඩනැගිල්ලට නිරීක්ෂකයා සිටින තැන සිට ඇති තිරස් දුර අනෙක් ගොඩනැගිල්ලට නිරීක්ෂකයා සිටින තැනට තියෙන තිරස් දුර කියන්නේ මේ දුරත් අහනවා මෙන්න මේ කොටස් දෙක තමයි අහන්නේ CD දුරත් අහනවා දැන් ඔය මේ ටියුට් එක නැතුව මේ ගාන බලන් ලියා ගන්න ළමයි දරුවෝ ගානක් කියවලා තේරුම් අරන් රූපයක් අඳින්න බැරි නම් විභාගෙට දෙන ගාන හදන්න බෑ හොඳේ මොකද මම දන්න ඔහොම සෙට් එකක් ඉන්නවා කියලා මට පේනවනේ ඔයගොල්ලෝ වීඩියෝ ඔෆ් කරන් ඉදිරිය මට පේනවා ළමයි ගාව ටියුට් එක නැහැ හරි මම දාන ගාන රූපය ඇඳ ගන්න ගාන කියවලා තේරුම් අරන් රූප අඳින්නේ නැහැ එහෙම වුණාම වෙන්නේ විභාගෙට ගියාම කියලා වෙනවා ඒ නිසා දරුවෝ ගාන කියවලා රූපය අඳින්න රූපය ඇඳගත්තට පස්සේ රූපය ඇඳලා තොරතුරු ටික ලකුණු කරලා ඔහොම කරගත්තට පස්සේ දැන් ගාන හදාගන්න ලේසි දැන් ඉතින් පොඩ්ඩක් හිතන්න තියෙන්නේ උත්තරේ ගන්න පුළුවන් කියනද ක්‍රමයක් මට කියන්න බලන්න ක්‍රමයක් දැන් මේක හදන්න ඔලුවට එන්නේ ඔලුවට එන්නේ කියන්නේ අපි දැන් මේකෙන් මම අනිත් ගණන් වලට වයින්නවා කියන්නේ බරපතලයි දැන් මේක ක්‍රමයක් මේ වගේ ගණන් තමයි විභාගෙට එන්නේ මේ වගේ ගණනක් එනවා විභාගෙට ආයෙත් ෂුවර් සොට් එක්ක මේකක් එක්ක දිගංශයක් ඔය දෙකෙන් එකක් එනවම තමයි කොහොමද මේක මේ ගණන හදාගන්න ක්‍රමයක් ඔලුවට ආපු ළමයි උත්සන්න මේ ගණන හදාගන්න ක්‍රමයක් ඔලුවට ආවා ඔලුවට ආපු ළමයි අත උත්සන්න දැන් මම කිව්වා යම් පාදයක් අපිට නැත්තම් දිගක් හොයාගන්න. ඇත්තට මේකේ කෙලින්ම ගන්න පාදයක් නැහැනේ. හරි? දැන් යම් කෙනෙක් x කියලා ගන්න. යම් කෙනෙක් x කියලා අරගෙන මොනවා හරි දෙයක් ගොඩනගා ගන්න. දැන් ඉස්සෙල්ලා හැදුවේ ගණන් දෙකක් හැදුවා x කියලා. x කියලා අරන් මොනවා හරි දෙයක් ගොඩනගලා හදන්න මේ. හිතන්න මං කියලා දුන්නොත් මම මෙන්න මෙතනට x කියලා දාගන්න කිව්වොත් අපරාධ. වැඩක් නැහැ. ඕගොල්ලෝ තනියම කල්පනා කරන්න. ලේසි. x කියලා ගත්තේ කවුද? හරි. x කියලා ගත්ත ළමයි අතස්සන්. දරුවෝ මයික් එක ඔන් කරලා කියන්න දරුවෝ මොකද්ද CE කාරණේ හොය ඉන්න ඕනේ නැහැ. කාරණේ දිග හොයන්නේ BCE ත්‍රිකෝණ. මොකද CE කාරණයක්. කාරණයක් ඕන වෙන්නේ නැහැ දෙකක් ඒක ඕනේ නැහැ. අපිට ඕන මේකයි මේකයි. කොතැනද x කියලා ගන්නෙ?
හරි BC කිව්වත් හරි. DE එහෙම නැත්නම් BC. හරිද? මෙන්න මෙයා x කියලා ගන්න. මෙයා x කියන්නේ මෙයාත් x. මෙයා x කියන්නේ මෙයා 25 රින x. ඔන්න දැන් ඉතින් ගාන හැදුවා වගේ තමයි. මෙයා x කියන්නේ මෙයාත් x නේ. හරි ටික 25 රින x. හරි. දැන් හදන්න. දැන් හදා ගන්න පුළුවන්. දැන් මෙයාට ගන්න ප්‍රකාශනයක්, මෙයාට ප්‍රකාශන දෙයක් ගන්න. මෙන්න මේ දිගට. හරි. මෙයාට එක ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මෙයා x නම් මෙයාගෙන් 25 රින් x නම් මෙයා ප්‍රකාශන දෙයක් ගත්තා. සමාන කරා. ඔන්න ක්‍රමේ. හරි හදන්න. B ඊට ප්‍රකාශන දෙයක් අරගෙන හදන්න. ඉතුරු ගණන් ටික ලේසි. මම මේ හැදුවේ අමාරුම ගණන් ටික. හරිද? මම මේ හැදුවේ ඔය ගණන් ටික තමයි අමාරු. අනිත් ඒවා කිසි ගින්නක් නැහැ, ලේසියෙන් හදාගෙන යන්න පුළුවන්. හරි. BE ට ප්‍රකාශන දෙකක් ගන්න ඕනි. මම එකක් ගන්නවා BCE ත්‍රිකෝණයෙන්. BCE ත්‍රිකෝණයේ BCE ගේ එතකොට මෙයා 25යි BE කියන්නේ දරුවෝ 25 බද්ධ පාදය. දුවම්බෝ බද්ධ පාදය හොයන්න යන්න එපා බෙදන්න. එහෙනම් අපි මෙයාව දාගෙන ඉමු. මෙයා 90යි 25යි 90 25ක් අඩු කරන්න 65යි. එතනට 65ක් කියලා දාගන්න. හරි. දැන් tan 65 සමානයි සම්මුඛ පාදය BE බෙදීම බද්ධ පාදය BC. tan 65 කියන සම්මුඛ පාදයේ BE බෙදීම බද්ධ පාදයේ BC. tan 65 අගය කියන්න. tan 65 1.145 1.145 බලන්න අනිත් අයත් මේකට බලන්න ආවේ 1.0 සර්. 2.0 2.145ලු. හරි. BE බෙදීම BC simple x හරස් ගුණ කරන්න. ඒතර BE සමානයි 2.145 වාරයක් x. ඔන්න BE ට එක ප්‍රකාශනයක් හරි. එයා අංක 1. තව ප්‍රකාශනයක් ගන්න ABE ත්‍රිකෝණය. ABE ත්‍රිකෝණයේ ඒත් එහෙමයි 50 බද්ධ පාදනේ BE. මෙයා හොයාගෙන ඉන්න. මෙයා 40යි. tan 40. tan 40 සමානයි සම්මුඛ පාදය BE බද්ධ පාදය AB. tan 40 අගය කියනවද දරුවෝ 0.3 3.9.1
I කියන්න මට 0.83991 හරි 8 8යි 8යි 3යි. හරි හරි 8යි 3යි 9යි 1 BE තමයි ඕන AB 25 ඍණ x BE සමානයි 0.83991 පාරයක් 25 ඍණ x ඒ අංක 2 එකයි දෙකයි සමාන කරන්න දෙකයි දශම එකයි හතරයි පහයි x සමානයි 0.839 9යි 25 ඍණ x හරි සුළු කරලා x හොයාගන්න මෙයාගෙන් ගුණ කරාම 25 දශම 8.3යි 20.9යි 7.7යි 5යි 20.9යි 7.7යි 5 මෙයාගෙන් 0.839යි 1යි x මේ පැත්තේ 2.1යි 4යි 5යි x මෙයාව ගේන්න මේ පැත්තට ඍණ 0.839 x එක ගේන්න අනිත් පැත්තට හරි 2.1යි 4යි 5යි x මෙයා මේ පැත්තට ආවම දාන 0.839යි 1යි x සමානයි 20.9යි 7යි 7යි 5 දැන් මේ දෙන්න එකතු කරලා ගත්තම 5 1යි 6යි 9යි 14යි 3යි 8යි 9යි 2යි සමානයි 20.9යි 7යි 7යි 5 මේ ගණන් හරි ෂෝක් දරුවෝ සුළු කිරීම නැත්තම් මේ ගණන් හරි ෂෝක් හරි සුන්දරයි හරි ලස්සනයි ගණන් හදන්න ආසයි එපා වෙන සුළු කිරීම බරටම තියෙන සුළු කිරීම ඕකේ අnder මේකේ 2.1.4.5 අගට බිඳුවක් දාගෙන ඒකට නේද 0.83 එකතු කරන්නේ. මොකටද ආයි කියන්නේ ප්‍රශ්නේ 2.1.4.5 එකට අගට බිඳුවක් දාගෙන නේද එකතු කරන්නේ. මෙයාව එකතු කරන්නේ දරුවෝ දැන් දශම ස්ථාන මෙතන 3යිනේ තියෙන්නේ මේක දශම ස්ථාන 4ක් තියෙනවනේ අගට මේකේ අගට බිඳුවක් දාගන්න පුළුවන් හරිනේ මං වැරදියට එකතු කරේ ඔව්නේ මං වරද්දලා එකතු කරලා තියෙන්නේ දෙකයි දශම 1.4යි 5 හොඳ වෙලාවට මෙයා කිව්වේ මියසි 8යි 3යි 9යි 1 මේක දශම ස්ථාන 3යි මේක දශම ස්ථාන 4යි දෙකනේ මම මෙහෙම එකතු කරා ඒ කියන්නේ අගාග ඔහොම එකතු කරන නිසා මට ඒක පැටලෙන්නේ නැහැ හරි මෙන්න මෙහෙම එකතු කරන්න ඕනේ දශම ස්ථාන දශම තිත් එක කෙලින් තියාගෙන මෙතනට බිඳුවක් දාගන්න 0.1යි